හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි. අපි තථාගතයන් වහන්සේ නිසා බිහි වුණා උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහි වුණා ආර්ය පුද්ගල මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේ. අපි අද භාවනාවට තෝරගත්තේ මේ දුක්ඛ චක්‍රය, දුක්ඛ ටේබල් එක. එතකොට අපි පළවෙනිම අගනිට බ්‍රහ්ම ලෝකේ රාතන් වහන්සේට කුතක්තාය පළ කරන මේ ධර්මය අපිට ලබා දුන්නාට අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් ඒකේ පෙන්නනවා මේ මහා නිදාන සූත්‍රයේ සඳහන් වෙන කාරණාවක්. ආනන්දයේ මෙසේ වේදනාව ප්‍රත්‍ය කොටගෙන තණ්හාව වේ. තණ්හාව ප්‍රත්‍ය කොටගෙන රූපාදී අරමුණු සෙවීම ඇතිවන්නේ. සෙවීම ඇති කල රූපාදී අරමුණු ලැබීම වේ. රූපාදී අරමුණු ලැබීම ඇති කල හොඳ නරක විනිශ්චය කරයි. විනිශ්චය ඇති කල ඡන්ද රාගය, දුර්වල රාගය, බලවත් රාගය උපදී. ඡන්ද රාගය ඇති කල මමේ මගේ යන අදහස උපදී. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මෙතන වේදනාව ළඟ මෙහා පැත්තේ තියෙන විද්ධි ලෝභය. එතකොට ඒකේ රූපේ ඉඳන් විද්ධි ලෝභයට ඒ රේඛාව එතන ඡන්දේ කියලා අපි ලකුණු කරනවා. ඊට පස්සේ මේ විද්ධි ලෝභයෙන් පල්ලෙහා ජාතිය. එතන රාගය. එතකොට මෙතන මේ රාග කොටසෙන් මේන්ටේන් කරනවා. අර උඩ කොටස ඡන්දේ. එතකොට ඒ දුර්වල රාගයයි ඒ බලවත් රාගයයි කියන්නේ ඒකයි උඩ එකයි පල්ලෙහා එකයි. එතකොට දැන් ඉතින් මේකේ මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා මේ දිට්ඨි අනුසය. මෙතන මේ රූප. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා මෙතන මේ රූපය ධාතු කියලා දාලා තියෙනවා. මෙතනින් දිට්ඨි අනුසය. එතකොට මෙතන සංස්කාර තියෙනවා. මේ දැන් සත්‍යය තියෙනවා. එතකොට දැන් මෙතන මේ අපි රූපය අපි දන්නවා මෙතන මේ සුබයි කියලා ගත්තා. ඉතින් ඊට පස්සේ ඒකෙන් සුඛය ඇති වෙනවා. ඒ සුඛේ පරාමාසගත වෙනවා. පරාමාසගත වුණාම ඉතින් අත්තා කියලා ගන්නවා. ඉතින් ඒවෙන් නිත්‍ය කියලා එහෙම ඇති වෙනවා. ඉතින් ඒ පාර ඉතින් ඒවෙන් මේ සංස්කාරයන් අපි ඇති කරගන්නවා. ඉතින් ඒවට අපි ඇලෙනවා. ඒ සංස්කාරයන්ට අපි ඇලෙනවා. එතකොට ඉතින් අපිට පේනවා එහෙනම් ධාතු නිසාම තමයි මේ සංස්කාර වලට ඇලීම කියන එක වෙන්නේ කියලා අපිට පේනවා. එතකොට දැන් ඉතින් එහෙම ඇති කරගත්තා වූ සංස්කාර නිසා අපි ධාතු වර්ධව වටහා ගන්නවා. ඒ කියන්නේ අපි පෙර පානාතිපාත අදත්තාදාන වාගේ දේවල් කරපු නිසා ඉතින් ඒවයින් ඇති වෙන බලපෑම තියෙනවානේ. දැන් උදාහරණයකට ගන්න. දැන් පානාතිපාතේ කරන පුද්ගලයෙකුට දැන් මොයික් ආවොත් එහෙම එයාගේ ගාඩන් එකට විදුලට ආවොත් එයාට හරි සන්තෝෂයි. මේකව මරාගෙන කන්න පුළුවන්. ඒතර ඕගොල්ලන්ගේ ගෙදෙට්ට මුවෙක් ආවොත් එහෙම ඕගොල්ලෝ කල්පනා කරනවා අනේ මහා කරදරයක් නේ මුවෙක් ඇවිල්ලා මිදුලට කියලා නේ. ඒතර පේනවාද පානාතිපාතේ කරන නිසා එයාට ඒක හොඳයි කියන එක එනවා. එතකොට ඒ කියන්නේ මොවා ධාතු නේද? එතකොට ඒ සංස්කාර නිසා අපි මේ ධාතු වරදවා වටහා ගන්නවා කියන එක පේනවා. දැන් මෙතන මේ බෙල් ෂේප් කර්ව් එකක් ඇඳලා තියෙනවා. විඥානේ හට ගැනීම. අපි මේ කතා කරන්නේ රවුම 4 5 6 කියන එක. එතකොට දැන් මෙතන A2 කියලා දාලා තිනවා. ඒ A2 කියන්නේ මේ ධාතු නිසා සුඛය. ඊට පස්සේ අපි ගේනනේ අපේ බෙස්ට් එක නේද? පොඩි කාලේ කාප් එක කියලා අන්න ඒ වගේ B2 තමයි මෙතන පීක් එක. ඊට පස්සේ C2 ධාතු වෙනස් වීම නිසා දුකේ. එතකොට A2 මේ ධාතු සමග සම්බන්ධ වෙනවා. C2 සංස්කාර සමග සම්බන්ධ වෙනවා කියන එක පේනවා. ඉතින් දැන් අපිට පේනවා ඉතින් මේ අපි මේ ජාති ජරා වලට තමයි අපි කැමති වෙලා තියෙන්නේ. අපිට කාමච්ඡන්දෙ එහෙම තියෙනවා. ඉතින් ඕකේ මැද මේ අත්තා කියන කතාව තියෙනවා. ඉතින් මේ මැද අත්තා සංස්කාර දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, විපරිණාම දුක්ඛතා කියන ඒ දුක්ඛතාවම තියෙනවා. ඒතර සංස්කාර දුක්ඛතාවයේ කියන එක ප්‍රධානයි මේ ලාභ වශයෙන් ගන්න. අර මුවාව ලාභයි කියලා ගන්නෙ තමන්ගේ පානාතිපාත. ඒක නිසා නේද? දැන් සල්ලි ගොඩක් සල්ලි පරිහරණය කරන එක්කෙනෙකුට අදත්තා දාන කෙනෙකුට අර බස් එකකින් අර සල්ලි ටික පැටලා තිනවා නම් තමන්ගේ මිදුලට ඒක හොඳයි. ඉතින් තථාගතයන් වහන්සේ වගේ කෙනෙකුට ඒක දිහා බලන්නේවත් නැහැ යනවා නේද? තමන්ගේ සංස්කාරය අනුව තමයි ඒක හොඳයි කියන එක තියෙන්නේ. ඒකට ලාභ වශයෙන් ගන්නවා. ලාභ වශයෙන් ගැනීමට ප්‍රධාන වෙච්ච නිසා මේ සංස්කාරය පරිේශන විනිශ්චයට යටත් වෙනවා. අන්න ਵਿਚාරය කියන එක කරනවා. දැන් එතකොට අපිට අන්න පැහැදිලි වෙනවා මේ
අපි කියනවානේ මේ විතක්ක ਵਿਚාර කියලා නේද? දැන් විතක්ක කිව්වම මලට බඹරෙක් එනවා ඒක විතක්කය. එතකොට බඹරා මල වටේ කැරකෙනවා කියන එක ਵਿਚාරය. එතකොට මොකද මේ බඹරා මලට යන්නේ නැතුව මේක වටේ කැරකි ඉන්නේ. එයා කල්පනා කරනවා තව හොඳ මල් නැති නේද? ඒ වගේ තමයි අර කාමයේ වර්ධව හැසිරෙන එක්කෙනා හොයනවා ඒකට සුදුසු ලස්සන කාන්තාව ලස්සන පුරුෂයෝ ඇති කියලා තමන් හොයනවා අන්න ਵਿਚාරය. එතකොට ඒක ਵਿਚාරයට එහෙම යටත් වෙනවයි කියන එක මේක පෙන්නනවා. එතකොට දැන් ඉතින් මේකෙන් ඉතින් මමේ මගේ කියන කතාව තමයි ඇති වෙන්නේ. ඉතින් අපිට වෙනවා මෙතන මේ තමා කියන දිට්ඨියම තමයි අපි මේ විදිහට ගිහලා මේ හොයාගෙන යන්නේ කියන එක. මහා නිදාන සූත්‍රයේ කොටස බැලුවාම පේනවා. එතකොට එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට, තුන්වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ පස්වෙනි රාමයේදී අත්තා වෙන බවත්, එහෙම සොයන බවත් අපි දන්නවා. මෙම අත්තාට මාන වීම කියන එක අපි විමසමු. හේතු ධාතු නිසා සුඛය, සීතු එම ධාතු වෙනස් වීම නිසා දුක. සංස්කාරයන් දුක වෙන්නේ නම් කුමකට අපි මාන වෙන්නේ? අතිමාන වූ දුස්සීල භාවය නිසා මානවන්නේද? නැතහොත් මිච්ඡා දිට්ඨිය පැවතීම නිසා මානවන්නේද? කියන ප්‍රශ්නේ පැනලාගෙන. පිළිතුර වෙන්නේ මේ දෙකම. එතකොට දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ බෙල් ෂේප් කර්ව් එක ආපහු ඇඳලා තියෙනවා අපි. ඒකේ අත්තා නිසා මාන වෙන්නේ ඔය අලුත් වස්තු නිසා ඇතිවන මානයක් මෙතන මේ පෙන්වනවා. එතකොට දැන් ඉතින් මේක රැල්ලක් කියලා ගන්නකො. මේ රැල්ල දැන් ගමන් කරගෙන යනවනේ දැන් මොහොත රැල්ල ඕගොල්ලන් දිහාවට එනවා කියන එක තියෙනවා. ඉතින් ওই රැල්ල ගියාට පස්සේ දැන් ආපහු මේ අනිත් පැත්තට එන රැල්ලක් තියෙනවනේ. දැන් අපි ගලක් දැම්මොත් එහෙම අපිට වෙනවා මේ වතුර පාර මෙහෙම ගියා. මේ රැල්ල වාගේ ගියා බිත්තිය වැදුනා ආපහු තව රැල්ලක් එනවා නේද? එතකොට මේක මේ ආපසු දිශාවට එන රැල්ලකුත් තියෙනවා. එතකොට මේ රැලි දෙක එක්ව වීමක් තමයි අපි මේ පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේදී. ඉතින් දැන් මේක මේ බලන්න අපි යමු මේ අවසාන ස්ලයිඩ් එකට. එතකොට දැන් අපිට පේනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ කියන්නේ දැන් මෙතන මේ අපි දැන් අර රැල්ලේ කතාව කිව්වේ ඇත්තම කියනවා නම් මෙතන මේ පෙන්නනවා මේ ධර්මයේ ගලාගෙන යන විදියක්. ඒ කියන්නේ අපි ඔය 7 වෙනි ස්ලයිඩ් එකේ පෙන්නනවා මේ අපි ජාතිය ඉඳන් ජරාවට යනකොට අපි විඥානයේ ඉඳන් චේතනාව දක්වා ගමන් කරනවා. අපි ජරාවේ ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවේ ඉඳන් සංඥාව දක්වා යනවා. අපි ව්‍යාධියේ ඉඳන් මරණයට යනකොට සංඥාවේ ඉඳන් රූපේ දක්වා යනවා. අර අපි මේ A1 B1 කියලා එහෙම C1 කියලා එහෙම ගත්තේ නේද? ඒක වගේ මේකේ අනිත් පැත්තක් තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් අපි ওই අන්තිම ස්ලයිඩ් එකේ පෙන්වන්නේ දැන් අපි මේ පල්ලෙහා මේ ඉදන් සත්‍යයට පල්ලෙහාන් තියෙනවනේ මෝහගතිය නේ. ඒ මෝහගතිය ඉඳන් ඉදන් සත්‍යයට තියෙන රේඛාව අපි x කියලා කිව්වොත් ඔය x කියන රේඛාව ඒක කැරකෙනවා ක්ලොක්වයිස් අපි හිතුව කැරකෙනවායි කියලා. එතකොට ඒක කැරකෙනකොට මේකේ උඩ මේ ඉදන් සත්‍ය විඥාන ඒ රේඛාව කැරකෙන්නේ ඊට වඩා අඩුවෙන් කියන එකයි තියෙන්නේ. එතකොට දැන් ඕගලන්ට පේනවා මේව බැලුවාම දැන් ඒ කියන්නේ මෙතන එක අංශ 90ක් කැරකෙනවා නම් හිතන්නකෝ මේක 47ක් වගේ කියලා. එතකොට දැන් මෙතන මේ ජීවිතේන්ද්‍රය වටා අපි රේඛාවල් ලකුණු කරලා තියෙනවා නේද වටේට. ඉතින් මෙතන මේක වටේ කැරකවීමක් කියන එක තියෙනවා. දැන් අපි ඉදන් සත්‍යයේ දක්වා අපි අර නිට්ටයයි කියන එක ආවනම් අවිද්‍යාශ්‍රයෙන් ඉතින් මෙතන උඩටත් එනවා නිට්ටයයි කියන කතාව. දැන් හිතන්නකෝ අපි මෙතනින් ලකුණු කරගත්තයි කියලා උඩ නිට්ටයයි කියලා. ඉතින් ඊට පස්සේ දැන් මේ ජීවිතේන්ද්‍රය වටා මේක ක්ලොක්වයිස් කැරකෙනකොට දැන් මේ උඩ පැත්තට ලකුණු කරගත්තා වූ මේ රේඛාව නිට්ටයයි කියන එක දැන් ඒක පොයින්ට් වෙන්නේ කොහාටද? ඒක මේ පෙන්වන්නේ ඩිරෙක්ෂන් එක හැටියට මේ ඉදන් සත්‍ය කරා ගමන් කරනවා නේද? මේ පැත්තටයි තියෙන්නේ නිට්ටයයි කියන කතාව. ඉතින් දැන් මේක තව ටිකක් කැරකෙනකොට ඔන්න පරාමාස කාය ග්‍රන්ථිය ඉඳන් මේ පැත්තට ඉතින් නිට්ටයයි කියලා තියෙනවා. තව ටිකක් ගියාම ඕක මේ හරියෙන් මේ පල්ලෙහාට තියෙනවා නිට්ටයයි කියලා. තව ටිකක් කැරගුණාම ඕක දැන් නිට්ටයයි කියලා තියෙන සංඥාව දැන් තියෙන්නේ පල්ලෙහා පැත්තට ඇවිල්ලා. ඒක තමයි මෙතන උඩ පැත්තට දිවිච්ච එක දැන් මේක කැරගෙනකොට ඇවිල්ලා. ඉතින් අපි මේ පෙන්වන්නේ මේ ජීවිතේන්ද්‍රය පරමාස රේඛාව 360කින් කැරගෙලා.
මෙතන මේ පල්ලෙහා තියෙනා වූ එක තියෙනවානේ මෝහගතේ ඉඳන් ඉදන් සත්‍ය දක්වා ඒක රවුම් පහක් ගිහිල්ලා. මේක ටිකක් läගින් ගියයින් මේක අරක හයියෙන් කරකුණාට මේක පොඩ්ඩක් අඩුවෙන් කරකේ. එතකොට දැන් මේ පස්වෙනි රවුම. දැන් අපි තව චුට්ටක් කරකුවොත් අපි හිතමු පස්වෙනි රවුමේ මේ 3 4 විතර පියවරට ගියයි කියලා. දැන් මේ පල්ලෙහාට තියෙන A2 කියන නිත්‍ය සංඥාව මොකද වෙලා තින්ද? මේ පැත්තට හැරිලා නේද? ඒක තමයි මේ ලකුණු වල තියෙන්නේ. නිත්‍ය සංඥාව දැන් රිවර්ස් වෙලා. ඉතින් ඕක තමයි අපි අර ඊයේ කිව්වේ. ඕගොල්ලෝ මුහුදු වෙරළ පැත්තේ නම් ඉන්නේ. ඕගොල්ලන්ගේ පැත්තට වතුර එනකොට, උලම් පාර එනකොට ඕගොල්ලෝ සන්තෝෂයි. දැන් අපි පෙන්වන්නේ අර බෙල් ෂේප් කර්ව් එකේ අර A2 පැත්තට එහෙම වැදුනොත් මොකද වෙන්නේ? A පැත්තට වැදුනොත් එහෙම ඒක අනිත් පැත්තට යනවා නේද? ඒතර අර එක රැල්ලක් උඩ තව රැල්ලක් ආපු කතාව තමයි මේකෙ මේ පෙන්වන්නේ. ඉතින් දැන් මේ විදියට මේ රිවර්ස් වෙලා තිනවා කියන එක. ඉතින් මේකේ මේ වටිනා ධර්මයන් තියෙනවා ඔයගලන්ට කල්පනා කරන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ මේක පෙන්වනවා මේ C2 greater than C1 කියලා. ඒ කියන්නේ මේ පුරාණ භාණ්ඩ පැවතුණා. මෙතන මේ C2 කියන්නේ මේ නිත්‍ය දිට්ඨිය, පෙර නිත්‍ය දිට්ඨිය. ඉතින් C1 අත්ත දිට්ඨිය කියන එක. ඉතින් මේව බැලුවාම පේනවා ඇයි බුදුහාමුදුරුවෝ මේ ඇත්තෙන් මිනිසුන්ගේ වයස බැහැගෙන යන කාලවල ඉපදෙන්නේ කියලා. මොකද බුදුහාමුදුරුවෝ මේ ඉපදුනා නම් එහෙම බුද්ධත්වයටපත් වුණා නම් මිනිසුන්ගේ වයස වැඩි වෙන කාලවල එහෙනම් ඉතින් පුරාණ භාණ්ඩ පැවතුනායි කියලා කතාවක් නෑනේ. අලුතෙන් හැදෙන මිනිස්සු තමයි වැඩි කාලයක් ජීවත් වෙන්නේ. ඒ වගේ දේවල් හිතන් පේනවා මේ. ඊළඟට ආපහු මේ B1 greater than B2. මේ අලුත් උපකරණවල නැවුම් බවක් තියෙනවා කියන එක. ඊළඟට A1 greater than A2. මේ අලුත් රූපය මගින් විඥාන ධාරාව පවත්නවා කියලා. ඒතර අපි මෙතෙන්දි පෙන්වන්නේ මොකද්ද? මෙතන මේ වට කැරකෙනකොට මෙහින් අපි අංශක 90ක් කැරකෙනකොට මේ උඩ එක ඒ ගානට කැරකෙන්නේ නැහැ. 45ක් 47ක් ඒ වගේ අඩුවට කැරකිලා මේක මේ රිවර්ස් වෙනවා කියන එක තමයි අපි පෙන්නේ. දැන් ඉතින් අපි මේ 7 වෙනි ස්ලයිඩ් එකේ අපිට පේන්නේ මොකද්ද? අපි මේ ජාති ඉඳන් ජරාවට යනකොට අපේ විඥානයේ ඉඳන් අන්න චේතනාව කළා ගමන් කරනවා. එතකොට ඒ කියන්නේ අර රැලි දෙකක් නේද? එතකොට ඕක තමයි අපි මේ පෙන්වන්නේ මේ උඩ මේ 3 වෙනි ස්ලයිඩ් එකේ ඔන්න එක රැල්ලක් ගියා. දැන් අපි ඊයේ පැහැදිලි කරපු විදිහට පැහැදිලි කරනවා නම් ඕගොල්ලෝ මේ දකුණු පැත්තේ මුහුදු වෙරළේ ඉන්නවා. ඔන්න වතුර පාරක් දැන් එක රැල්ලක් කඩාගෙන වැටුණා. ඒක එකපාරටම මට්ටම් වෙලා යන්නේ නැහනේ. එතකොට දැන් ඉතින් මෙතන ඔය A2 පැත්තට තව රැල්ලක් ඇවිල්ලා වැදුනා නම් ඒක යන්නේ අනිත් පැත්තට. අන්න ඒක තමයි මේ පසු දිශාවට යන එක තියෙන්නේ. දැන් C2 පැත්තට වැදුනොත් මේ තමන්ගේ පැත්තටයි එන්නේ. දැන් ඉතින් මේ පැත්තට ඉස්සරහට යන රැල්ලයි මේ ආපහු පිටිපස්සට එන රැල්ලයි අන්න ඒ දෙක එක්කහුව වෙනවනේ. මේ රැලි දෙක ඇවිල්ලා. දැන් මොකද වෙන්නේ? බලන්න මේ A2 මේ රේඛා මේ කර්ව් එක ඕගොල්ලෝ මෙතනින් ඇඳගත්තොත් මොකද්ද වෙන්නේ? බලන්න හරියටම මේ A2 කියන තැන දකුණු පැත්තේ කර්ව් එකේ A2 කියන තැන C2ත් එක්ක එක්කහුව වෙනවා. එතකොට මෙහෙම කර්ව් එක වගේ ගිහිල්ලා ඊට පස්සේ මේක බහැලා යනවා නේද? එතකොට දැන් මෙතන මේ අගයන් දෙකක් එක්කහුව වෙනවනේ. භාග දෙකක් වාගේ. C2 භාගයයි A2 භාගයයි. ඒ දෙක එක්කහුව කරාම අන්න සම්පූර්ණ එකක් හැදෙනවා. ආන්න පේනවද? මේක රැල්ල නැති උනේ නෑ වාගේ නේද? හරියට අර ආපහු අර විදිහටම තියෙනවා. ඒක තමයි මේ එකක් පිට එකක් පිටන රැල්ල කියලා පෙන්නලා දීලා තියෙන්නේ. එතකොට දැන් ඉතින් මේකේ මේ ඉදිරියට යන රැල්ල ආපසු රැල්ලට එකතු වෙන ස්ථානයේදී මෙතන නැම්ම නැති වෙනවා කියන එක සලකා ගන්න ඕනේ. ඉතින් මේක මගින් සක්කාය දිට්ඨිය කියන එක C2 ස්ථානයේ හැදෙනවා. දැන් පහ පස්වෙනි රවුම පස්වෙනි පියවර. එතකොට සීලබ්බත පරාමාසය අපි දකුණු පැත්තෙන් ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙන මේ පරාමාස වෙච්ච සුඛය සංස්කාර නිත්‍යභාවය සමග එකතු වීමක් කියන එක. ඒ කියන්නේ හතර දෙක විඥානීය මීයතත් නිත්‍ය වශයෙන් අපි වර්ධවා වටහා ගත්තා කියන එක තියෙනවා. සක්කාය දිට්ඨිය තුල ඇත්තේ එම නිත්‍යභාවය වෙන්නේ. මේ සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය ලෙස වටහා ගන්න ඕනේ. එතකොට දැන් මෙතන දැන් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් බලන්න මේ පහ තුන වෙනකොට අපි දන්නවා මේ වෙලාවේදී සංස්කාර මිය ගියා. ඒ සංස්කාර මිය ගියත් මේ පවතිනවා කියන මතය පවතිනවා. ඉතින් මේ වෙලාවේදී මේ මානෙ උග්‍රයි මෙතන මේ විදිහට ආවට පස්සේ.
මොකද ඒ සොයන්නා වූ දේ ලැබුණා කියලා තම සතුට වෙනවා. කුමක්ද අපි හෙව්වේ? මිච්ඡා දිට්ඨිය. මතකද අර ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේ පෙන්වන්නේ. එතකොට මිච්ඡා දිට්ඨිය අත්තා කියන දිට්ඨිය තමයි හොයලා තියෙන්නේ. ඉතින් ඒක ලැබුණායි කියලා මේ සතුට වෙනවා. මොකද්ද මේ අත්තා කියන මිච්ඡා දිට්ඨිය මේක කඩාගෙන වැටුණත් ඉතින් ආපහු නැවත සෑදීම කියන එක කියලා ඉතින් මේ දෙපැත්තකින් ඇවිල්ලා මේක හරි ගියා කියලා තමන් සතුට වෙනවා කියන එක තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයකට කියනවා නම් හිතන්න බලන්න ওই පාසල් යන වයසේ දරුවෙක්ගේ එයාගේ ඔරලෝසුව නැති වෙලා. පාසලේදීම නැති වෙලා. ඉතින් ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා බොහොම දුකේ ඉන්නවා. ඒ පාරකින් ඔන්න හිතන්නකො තමන්ගේ මැණික් විකුණන මාමා කෙනෙක් එහෙම ඉන්නවයි කියලා. ඒ මාමා මැණික් විකුණලා එන ගමන් මේ ගෙදෙට්ට ගොඩ වෙනවා. ඒ ගොඩ වුණාම ඉතින් අර ළමයි දුකේ ඉන්නවා දැකලා මොකද පුතේ දුකේ ඉන්නේ කියලා. ඒ පාර කියනවා මාමේ මගේ මේ ඔරලෝසුව නැති වුණා කියලා. ඒ පාර මාමා කරන්නේ යාගේ අතේ තියෙන මේ රත්තරන් චේන් එකක් එහෙම තියෙන හොඳ ඔරලෝසුවක්. ඒක ගලවලා දෙනවා පුතා මෙන්න මේක දාගන්න කියලා. ඉතින් දැන් මෙයාට හරි සන්තෝෂයි නේ. අර නැති වෙච්ච එකම තමයි හොඳ කියලා වාගේ. ඊට පස්සේ ඉතින් පාසල් ගියාම ඉතින් ළමයි කියන ඔයා ඔරලෝසුව නැතුව තාම දුකේදී ඉන්නේ කියලා. නෑ පාර මෙයා අත එලීට අරගෙන පෙන්නනවා. මේක අර ඔරලෝසුවත් එක්ක තියෙන. ඉතින් අරගොල්ලෝ කියනවා ඉස්සරකට වැඩිය හොඳයි නේ මේක කියලා නේ. දැන් පේනවද දෙපැත්තකින් ඇවිල්ලා මේක රැළ බිඳුනට දෙපැත්තකින් ඇවිල්ලා එකතු වෙලා මේක හරියයි කියලා එයා අන්න එක සතුට වෙනවා කියන එක තියෙනවා. එතකොට එහෙනම් අපි මේක ඉගෙන ගත්තා මේ සක්කාය දිට්ඨිය කියන එක මේක හැදෙන හැටි. ওই රැලි දෙක එක්කව වෙලා මෙතනින් හැදෙනවා කියලා දෙපැත්තකින් ඇවිල්ලා. දැන් එහෙමනම් අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. මේක මේ පෙන්වන්නේ මේ නන්දිය කියන එක පරාමාසගත වීම. ඒ නන්දිය පරාමාසගත වීම මේ 6 වෙනි රවුම 4 වෙනි පියවරේදී සිද්ධ වෙනවා. ඉතින් ඕගලන්ට දැන් මෙතන මේ පේනවා මේ රේඛා දෙකක් තියෙනවා රතු පාටින්. ඒ වගේම මෙතන කොළ පාට රේඛාවකුත් තියෙනවා. ඉතින් මේක කියන්න පුළුවන් දැන් ඔය හිතන්නකෝ වතුර මේ ඔය තියෙනනේ වැව් වාගේ ලොකුවට නේද? හිතන්නකෝ ඒක ඒ වැව පොඩ්ඩක් වතුර රැඳිලා තියෙන ගලකින් කියලා. එතකොට වැස්සෙන් පස්සේ හිතන්නකෝ වතුර වැඩි වෙලා දැන් ඉතින් මේ මාළු මේකේ පීන ඉන්නවානේ. දැන් අර ගලට උඩිනුත් වතුර යනවා. දැන් ඉතින් අර මාළුත් නිකන් චණ්ඩිගමට වාගේ මේ ගල උඩිනුත් යනවා. ගියන් පස්සේ මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා අනිත් පැත්තට. ඉතින් වැදිලා ඉවරලා ඔය කක හරි ගලක වැදිලා හරි නේද? ඒ කියන්නේ මෝහ කියන ගලේ වැදිලා කුඩු වෙනවා. ඉතින් තාම මලේ නැහැ. එතකොට ඉතින් දැන් ඉතින් මෙයා ඉතින් වරල ගහලා හරි අර මඩ කඩਿੱත්තිය තියෙනවනේ. වරල ගහනකොට අර වතුර යට තියෙන වතුර ටිකක් හරි උඩට ඇවිල්ලා යට ඉන්න පුළුවන් වෙනවා නේද? ඒ කියන්නේ දැන් මේ රේඛාව දික්කලොත් යන්නේ මෝහෙටනේ. සංඥාව පරාමාස කාය ග්‍රන්ථයේ මේ පැත්තේ මෝහේ නේද? එතකොට මේ ගහේ මෝහ ගලේ වැදිලා කුඩු වුණත් අපිට තියෙනවා අන්න පවතිනවායි කියන මේ හැඟීමක් තියෙනවා. ඉතින් ඒක මේ සංඥාවෙන් ඉඳන් මේ කළු පාට එන එකේ පවතිනවායි කියන කතාව තියෙනවා. එතකොට සංඥාවට මේ පැත්තෙන් ස්පර්ශය තියෙනවානේ. ඒකෙන් එනවා පැවතිය හැකි කියලා. අර වතුර චුට්ටක් හරි ගෑවෙනකොට මට ඉන්න පුළුවන් ඒ කියන වාගේ හැඟීම තියෙනවා. එතකොට දැන් ඉතින් මෙතන මේ නන්දිය කියන එක ලකුණු කරලා තියෙනවා. දැන් මේකේ පෙන්වනවා ආපහු අර රැලි දෙක එනවා. දැන් අපි මේ අවස්ථාවේදී මේ කතා කරන්නේ අර 7 වෙනි ස්ලයිඩ් එකේ අපි දැන් මේ ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි අර ජාති ඉඳන් ජරාවන ඉස්සෙල්ලා පෙන්නුවේ. ජරාවෙන් ඉඳන් ව්‍යාධියට යනකොට අපි චේතනාවෙන් ඉඳන් අපි සංඥාව කරා ගමන් කරනවා. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට අර නිත්‍ය සංඥාව පසු දිශාවට යෑම නිසා ඇති වෙන බලපෑම තමයි මේ කළු පාට රේඛාවෙන් දාලා තියෙන්නේ. ඒ කියන්නේ ආපසු එන රැල්ලේ මිය යන පැත්ත C2 ලෙස මේ කළු රේඛාව සලකන්න. ඉදිරියට එන රැල්ල පැත්තේ A2 පැත්ත හැටියට මේ රතු රේඛාව සලකන්න. දැන් ඉතින් මොකද වෙන්නේ? මේ අගයන් දෙක ආපහු එක්කහුව වෙනවා නේද? මේ නාම රූප කියන තැනදී අර අගයන් දෙක එක්කහුව වෙලා A2 C2 දෙක එකට එකතු කරාම ආන නාම රූප කියන තැන අන්න සක්කාය දිට්ඨිය කියන එක ඒක හැදුනා කියන එක තියෙනවා. ඉතින් මේක මේ ටිකක් ගැඹුරුයි. ඒ කියන්නේ බැලුවාම ওই දොළ දුක කියන එක තියෙනවනේ. දැන් කාන්තාවක් ඒ ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නවනම් ඉතින් ඒ පුද්ගලයාට ආහාරයෙන් වෙන සුඛය තියෙනවා. නන්දිය පැවැත්වීමට කැමැත්ත. ඒ කියන්නේ ඉතින් අර පුණුපුණා මේ යන්න තියෙන කැමැත්ත කියනවා කියන එක. අර ඒ කෙනෙක් ආහාර හොයාගෙන යනකොට එයාට අර
ආහාරය කැමැත්ත එක පැත්තකින් තියෙනවා අර ළමයා හින්දා හරි කන්න ඕනී කියලා තියෙනවා නේද? එතකොට අන්න ඒ වගේ අර්ථයක් උතන තියෙනවා. දැන් මෙතන අපි දන්නවා මේ වේදනාවෙන් ඉඳන් මේ තණ්හාව. ඉතින් ඔය කියන්නේ ඇතුලේ ඇති තණ්හාව තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ අර දඟලනකොට මාළුවා දඟලනකොට මගේ පොළොව යටින් හරි වතුර ටිකක් එනවනේ. අන්න ඒ පොළොව යටින් වතුර එන එක තමයි මෙතන මේ තණ්හාව. දැන් පේනොත් අපි නන්දිය අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ මේ ಜಾති ළඟ මෙහා පැත්තේ නේද? දැන් බලන්න මෙතන නන්දියාගේ මේ වේදනාවත් ඉක්මෝලා ඇවිල්ලා තියෙනවා. ඒ තරම් අර ගැඹුරුයි. ඒකයි අර ප්‍රෙග්නන්ට් වෙච්ච කාන්තාවගේ කතාව වගේ ඒක කිව්වේ. එතකොට දැන් මේ අගයන් දෙක එකතු කරාට පස්සේ ඉතින් මේ විදිහට අපිට මේ චක්‍රය ඇති වෙනවා. එතකොට මේකේ සක්කාය දිට්ඨිය ඔයගලන්ට පේනවා වම් පැත්තට ඇවිල්ලා තියෙනවා. එතකොට විචිකිච්ඡාව දකුණු පැත්තේ. සීලබ්බත පරාමාසයේ මැද්දේ. ඒ කියන්නේ අපි අර දකුණින් ඉඳන් පීරගෙන එනකොට දැන් බලන්න ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය පහ හැදුනා මතකයි නේද? එතකොට දැන් ඒක සක්කාය දිට්ඨිය මේ පැත්තට එනවා අර සක්කාය දිට්ඨිය තිබිච්ච එක කොපේනවා සීලබ්බත පරාමාසයට මේ පැත්තෙන් නම් ඒ ගමන් කරගෙන එනකොට. එතකොට මෙතෙන්දි පෙන්නනවා මේ නන්දියත් පහපායදී හටගත් අත්තායන අදහසත් තුන්වෙනි ස්ලයිඩ් එකේදී සාකච්ඡා කළ නිත්‍යභාවයට වඩා තුනී වූ නිත්‍යභාවයක් ඒ සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තියෙනවා. ඇයි අපි මේ තුනී වූ නිත්‍යභාවයක් කියලා කියන්නේ? දැන් අපි දන්නවා පහ තුන සංඥා ජරා. එතකොට මේ සංඥාව ජරා වුණා නම් චිත්තය තුල එම සංඥාව නිසා ඇතිවෙච්ච ව්‍යාධි ස්වභාවය කියන එක හට ගන්නවා. මේ නිසා තමයි තුනී වූ නිත්‍යභාවයක් ඇති කියලා අපි කියන්නේ. අර ඉස්සෙල්ලා වගේම නෑ නේද? සංඥාව ජරා වෙච්ච නිසා දැන් මේකේ චිත්තය අර ඉස්සෙල්ලා වගේම කියන්න බෑ මේ නිත්‍ය කියන කතාව. එතකොට දැන් මෙතෙන්ද මේ පරාමාස වෙන්නේ චේතනාගේ කුමන චේතනාගේද? පහ පහේදී සක්කාය දිට්ඨිය නිරූපණය කළ සුඛී නිසා ඇති වුණු ඒ නිත්‍යභාවය කියන එක. ඉතින් දැන් මේ අවස්ථාව තවදුරටත් පැහැදිලි කරනවා නම් දැන් ඔය හිතන්නකෝ මේ තරුණ ජෝඩුවක් ඉන්නවා. ඉතින් ඒකේ බබෙකුත් ඉන්නවා. දැන් මේ මහත්තයා රස්සාව කරනවා නෝනා රස්සාවක් කරන්නේ. ඉතින් එයා කෑමු වෙලා මේ බබාව හදාගෙන ජීවත් වෙනවා. ඉතින් මේගොල්ලෝ හිතාගෙන ඉන්නේ බොහෝ කාලයක් ඕක පවතිනවයි කියලානේ. දැන් හදිසි ඇක්සිඩන්ට් එකක් වෙලා මහත්තයා මැරෙනවා. මහත්තයා මැරුණාට පස්සේ නෝනා මොකද කරන්නේ? අර ළමයාට මේ කොහොම හරි මේ අපි තුමු ඉන්දියාපු මෙරිකලා හරි උගන්වනවා. ඉතින් ඒ ඉගෙනුවායින් පස්සේ දැන් ළමයා දොස්තර කෙනෙක් වෙලා. දැන් ඉතින් මේ අම්මා ඔය ඒ ළමයා ගැන අනිත් අයට කියන්නේ කොහොමද? මහත්තයා මලයි කියලා මම නිකන් හිටියේ නෑ. මං ඉන්දියාපු මෙරිකලා හරි මේ ළමයාට ඉගෙනුවා. බොහොම සන්තෝෂෙන් නේද කියන්නේ. පේනවා දැන් ඒකට අර සක්කාය දිට්ඨිය තුල දැන් එතන Tamanට තියෙනවා මේ දිට්ඨිය අඩු වෙලා ගියා. දිට්ඨිය විදීමක් කියන එක තියෙනවා මහත්තයා මල. ඉතින් ඒ වුණාට නන්දිය මගින් හරි චිත්ත ධාරාව පැවැත්වුවා ඉන්දියාපු මෙරිකලා හරි මම මේක කරා කියලා. පේනවා දැන් අපිට පේනවා මේ අවස්ථාවේදී එක වෙලාවක අන්න දිට්ඨිය හැදුනා පහ. දැන් එයාගේ අඩු වුණාට දැන් මේ වෙනකොට ටිකක් තුනිය වෙලා ගිහින් තියෙන්නේ. එයාගේ අඩු වුණා නන්දියෙන් හරි මේ වැඩේ කරනවා. ආපහු කොහොම හරි මෙතන මේ නාම රූප කියන තැන ඒ සක්කාය දිට්ඨිය හැදෙනවා කියන්නේ. එතකොට එහෙනම් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. පස්වෙනි ස්ලයිඩ් එකට. 6 වෙනි රාමයේ 4 වෙනි පියවරේදී ඒ කියන්නේ නන්දිය පරාමාසගත වුණාට පස්සේ අපි අහංකාර වෙනවා. ඉතින් මේදී මා තුළ හෝ රූපේ ඇතයි කියලා දකිනවා. අත්තනිවා රූපං කියන එක. එතකොට අහංකාරය නිසා රූපේ සතුට සෙවීමක් සිදු වෙනවා. අන්න ඒ වෙලාවේදී ඔයගලන්ට පේනවා මේ සංඥා වේදනා දක්වා ඒ පෙළ ගැසීමක් කියන එක ඒක සිද්ධ වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ 7 වෙනි රවුම 4 වීමෙන් පස්සේ. දැන් අපි ඉස්සෙල්ලා පෙන්නුවේ 6 4 නේද? 6 වෙනි රවුම 4ම තමයි ඉස්සෙල්ලා ස්ලයිඩ් එකේදී අපි පෙන්නුවේ. දැන් මේක 7 වෙනි රවුම මේ 4 වීමෙන් පස්සේ සිද්ධ වෙන දෙයක්. ඉතින් දැන් මෙන්න මේ අවස්ථාව පැහැදිලි කරනවා නම් දැන් ඔයගොල්ලෝ දන්නවා ඔය සංගීත සංදර්ශන තියුණානේ. තියෙනකොට ඉතින් අර ජෝතිපාල එහෙම ඉස්සර කාලේ සින්දු කියනවන්නේ නේද? ඒ සින්දු කියනකොට මිනිස්සු නටනවා. ඉතින් මේක නටනලා ඉන්නකොට දැන් ඉතින් ඔන්න හිතන්නකෝ අර
දැන් යාගේ සින්දුව ඉවරයි. ඒක ඉවරිච්ච ගමන් ඔය දැන් ඒගොල්ලෝ කෑ ගහනනේ one more කියලා නේද? තව එකක් දාන්න කියලා. එතකොට නටනට ඉන්නේ මේගොල්ලෝ නටන එක නවත්තලා නැහැ. දැන් ඉතින් ඔය ඕගනයිස් කරන එක්කෙනා ඔතෙන්ට අමරදේව දැම්මොත් වයලින් එකත් එක්ක දැන් ඉතින් අරක බහැලා යනවා. අරක හරියන්නේ නැහැ නේද? දැන් ඒගොල්ලන්ට ඕනේ අරකට ගැළපෙන සින්දුවක්. නටන එකට ගැළපෙන. මම කියනවාද සින්දුව නිසායි අපි නටන්නේ. දැන් අපි නටනට ඉන්න අපි ඒ නටන එකට ගැළපෙන සින්දුවක් හොයනවා. අන්න ඒ වගේ එකක් තමයි මේ පෙන්වන්නේ. එතකොට දැන් ඉතින් මෙතෙන්ද මේ සක්කාය දිට්ඨිය ඔයගලන්ට පේනවා. මේ වම් පැත්තට ගිහිල්ලා තියෙනවා. ඒ සංඥාවත් එක්ක ඒක පෙළ ගැසීම කියන එක. සීලබ්බත පරාමාසයේ දකුණේ නාම රූපත් එක්ක තියෙන තැන මතකද ඉස්සෙල්ලා සක්කාය දිට්ඨිය තිබුණේ නාම රූප රංග. දැන් මොකද අපි මේක මේ අනිත් පැත්තට එනවනේ. විඥාණයෙන් චේතනාව. චේතනාවෙන් අපි සංඥාව. දැන් සංඥාවෙන් මේ ස්පර්ශයේ පැත්තට මේ ගමන් කරනවා නේද? එතකොට දැන් මෙතන පෙන්නනවා මේ සක්කාය දිට්ඨිය තුල ගැබ් වෙලා තියෙන අහංකාරය නිසා ඇතිවන අතිමාන ස්වභාවය. අර නට ඉන්න මිනිස්සයා එයාගේ තියෙන අහංකාර කතාව. ඒ පරාමාසයට පල්ලෙහැන් මේ වයාග්දී දක්වා තියෙන අහංකාර කතාවක් මේ පෙන්නන්නේ. ඉතින් මේක තුල මේ සුඛ අත්ත නිට්ටියට අමතරව මානෙය පවතිනවා. ඒතකොට සීලබ්බත පරාමාසය තුල නන්දිය පහ පහේදී ගත්ත අත්තා සුළු මෝසුකුම නිට්ටියගේ නාම රූප ලෙස තැම්පත් වෙලා තියෙනවා. ඉතින් දැන් මෙතන මේ විචිකිච්ඡාව ඉතින් ඕලන්ට පේනවා. මේකේ මේ දැන් අපි ඉතින් සාමාන්‍ය සුඛයි කියලානේ ගන්න. ඉතින් සුඛේ නිසා ඇති වෙන නිට්ටිභාවය. ඉතින් ඕක පවතින්න පුළුවන්ද? අර සින්දුව වෙනස් කරපු ගමන් තමන්ගේ නටනකොට තියෙන මේ ස්වභාවය නෑ නේද? ඒතකොට නන්දි වේද කියලා හැම යාගේ සැකයක් තියෙනවා. ඉතින් දැන් මෙතන මේ අවස්ථාවේදී ඕගලන්ට පේනවා මේ දිට්ඨිය අඩු වුණත් නන්දිය මගින් පැවතුනා කියලා මිච්ඡා දිට්ඨිය තියෙනවා. අර ඉන්දියාප්ප කතාවේදී අපි කියවන්නේ නන්දියෙන් හරි මේ මොනයි කියලා. දැන් අපි දන්නවා මේ මමංකාරයට මේ මිච්ඡා දිට්ඨිය එක්කවලා මහංකාරය කියලා ඊයේ ඉගෙන ගත්තා නේ. සබ්බාසෝකේ සාකච්ඡා කළේ. ඒතකොට රූප සොයන්නේ ඒවා ලැබෙන්නේ පෙර අත්තා ලැබුණා කියලා සතුටු වෙලා එයා මහාන වෙනවා. ඉතින් මේකේ මේ සංඥා චේතනා එකතු වෙලා අහංකාරය සහ මමංකාරය අතර වෙනස සොයා ගැනීමට නොහැකි වුණ තරමට ඒක බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ditthi උපාදානෙ බොහොම ස්ට්‍රෝං. ඉතින් මේක මේ උදාහරණයකින් පැහැදිලි කරනවා නම් දැන් හිතන්න බලන්න ඕන මිනිස්සෙක් ඉන්නවා මේ අස්සෙක් උඩ. ඒ මිනිස්සයා කියලා ගන්න සංඥාව. ඊළඟට අස්සයාගේ ඔළුව කියලා ගන්නකො චේතනාව. ඉතින් ඒකට පරාමාසය උඩ තමයි මේ මිනිස්සයා ඉන්නේ නේද? අස්සයා උඩ ඉන්නවා කොහොම පරාමාසය උඩ. ඉතින් මේක උඩ ඉන්නකොට මෙයා මෙහෙම බොහොම ආඩම්බරේ ඉන්නවා නේද? දැන් ඕගොල්ලෝ පල්ලෙහා ඉන්නවා. හිතන්නකෝ අර පොලිස් කාර්යයක් එහෙම ඉන්නේ. අස්සේ කුඩ නැගලා තින් බොහොම උජාරුවට නේද? වටපිට බල බලා ඉතින් එහෙම ඉන්නවා. ඒතර දැන් අරගොල්ලෝ ආගේ නෙමෙයි මම මේ උඩට මෙහෙම ඉන්නවයි කියලා තියෙනවා. හැබැයි දැන් වැඩේ තියෙන්නේ දැන් පෙලක් කාලාවට ඉතින් ඔය අස්සයයි මනුස්සයයි යනකොට ඉතින් මේ අහංකාරය මමංකාරය මම මේ පෙන්නන්නේ නේද? පල්ලෙහා අහංකාරය උඩ මමංකාරය. දැන් ඉතින් මෙහෙම යනකොට දැන් ඔන්න වැලක් එහෙම තියෙනවනම් අස්සයාගේ ඔළුව පල්ලෙහානේ තියෙන්නේ. ඌට ප්‍රශ්නයක් නැහැ. ඔක යන්න පුළුවන්. අර මනුස්සයාට මොකද වෙන්නේ? එයා කොහොම හරි බෙල්ල නමලා හරි අර වැලේ පැටලෙන්නේ නැතුව වෙන්න ඕන. පොඩ්ඩක් වෙනස් වෙනවා නේද? අහංකාරය මමංකාරය දෙන්න එකට ඉන්නේ නැති ස්වභාවයන් එහෙම තියෙනවා. එතකොට එකට ඉන්නකොට අර අස්සයා උඩ මම. අහංකාරය උඩ මමංකාරය. කියන එක එතන තියෙනවා. ඉතින් මෙතන මේ ditthi උපාදානෙ බොහොම ස්ට්‍රෝං මේ අවස්ථාවේදී. එතකොට එහෙමනම් දැන් අපිට පේනවා මේ සක්කාය දිට්ඨිය ආපහු හැදි හැදි එන විදිය. දැන් ඊළඟට අපි බලමු 6 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා මේ 8 වෙනි රවුමේ දෙවෙනි පියවරේදී රූපයට සුඛයයි පැවරීම දිට්ඨිය අනුසය හරහා සිදු වෙනවා. මෙතෙන්දී රාග සල්ලීම වගේ රූපේ ස්පර්ශ කරන ලබනවා. මේ නිසා මේ සක්කාය දිට්ඨිය වන්දිසාවට ගිහිල්ලා මේ ස්පර්ශය සමග පෙළ ගැහිම කියන එක සිද්ධ වෙනවා. එතකොට දැන් මෙතෙන්දී මෙසේ අත්තානු දිට්ඨිය නිසා රූපය තමා වශයෙන් ගැනීම සිදු වෙනවා. රූපං අත්තතෝ සමුපස්සති කියන එක. එතකොට මෙතන සක්කාය දිට්ඨිය තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? රූපයට සුඛ යන මතයේ පැවරීමත් එමාගේට රාග වීමත්. මේක තමයි නන්දි රාගය කියලා කියන්නේ. දැන් අපි පෙන්වුවේ අර
මේ මහත්තයා මලා ඉන්දියාපු මෙරිකලා හරි මේක මේ ළමයා ඉගෙනුවා කියලා තමන් ඉතින් සතුට වෙලා ඉන්නවනේ බොහොම සන්තෝෂෙන් කියන්නේ නේ. එතකොට ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තුල තියෙනවා සුඛයි කියන හැඟීම. එතකොට ඒකට රාග වෙලා තමයි මේ නන්දි රාගය කියන එක තියෙන්නේ. ඉතින් වම්මික සූත්‍රය ස්පර්ශයේ තියෙන තැනනේ අපි ලකුණු කරන්නේ පංචකාම ගුණ යන්නේ. ඒ නවවෙනි කාර්යයට වෙන නන්දි රාගයත් දැන් හොඳට වැටහෙනවා. දැන් එතකොට මේක මේ සීලබ්බත පරාමාසය තුල අර අහංකාර රාගයේ සංඥාවක් ලෙස දැන්පත් වෙලා දිනවා. අර ඉස්සෙල්ලා අපි කිව්වේ අර නටන මිනිස්සයා. ඒකට ගැලපෙන සින්දුව එව්වයි කියලා. එතකොට එයාගේ අහංකාරයක් තියෙනවානේ. එතකොට ඒ අස්සයා උඩ මම ඉන්නවා වගේ නේ. අන්න ඒක දැන් සීලබ්බත පරාමාසයට කොපි වෙලා තියෙනවා. දැන් ඉතින් අපි මේ කාරණාවන් මේ බලාගෙන ගියානේ මෙතන මේ හතරවෙනි කාරණාව නේ. එතකොට ඉස්සෙල්ලා බැලුවා 3. ওই විදිහට මේ ස්ලයිඩ්ස් වල දාලා තිබුණානේ 1 2 3 4 කියලා. අන්නේ ඒ කාරණා වලින් චක්‍රයක් හැදෙනවා. හොඳයි අපි ඒක බලන්න අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු 7 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ අපි ලකුණු කරලා තිනවා මේ පේලියයි ඒ පේලියේ තියෙන සක්කාය දිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියනවා. එතකොට අපි අර මෙතන පේලිය ලකුණු කරලා තිනවා මේ පළවෙනියට අපි කාරණා වර්ගයක් පෙන්වන්නේ. ඒකේ සක්කාය දිට්ඨිය තියෙන්නේ මොකද්ද? අර පළවෙනියෙන්ම රැල්ල ඇවිල්ලා අනිත් පැත්තට රිවර්ස් වෙලා එනකොට පහ පහ අත්තා නේද? එතකොට සුඛේ නිසා ඇතිවෙනා වූ නිත්‍යභාවයේ තියෙනවා. සීලබ්බත පරාමාසයේ තියෙන සුඛයි කියන කතාව. විචිකිච්ඡාව සුඛයි කියන එක සැක වෙනවා. ඊළඟට දෙවෙනි පේලියට උගලන්ට එනවා නන්දිය. අර පහ පහේදී ගත්ත අත්තා සුළුමු ඒ සුකුම නිත්‍යගේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ මේක මේ 6 වෙනි රවුම 4 වෙනි පියවර කියන එක. ඒ සුඛේ නිසා ඇතිවන්නා වූ නිත්‍යභාවය. ඒ කියන්නේ මේ පේනවද මේ මෙතන තියෙන එක පළවෙනි පේලියේ පළවෙනි කොලම් එකේ තියෙන එක කොපි වෙනවා දෙවෙනි පේලියේ මේ දෙවෙනි කොලම් එකට නේද? ඒකනේ මේ වෙලා තියෙන්නේ. මෙතන තියෙන එක සුඛේ නිසා ඇතිවෙන නිත්‍යභාවය. ඉතින් දැන් මේක නිත්‍යයි කියන එක සැක වෙනවා විචිකිච්ඡාව. 4 දෙකේදී විඥානීය මිය ගියයි කියන එක සිහි කරන්න ඕනේ. ඒතකොට ඊළඟට තුන්වෙනි එක අහංකාරය. අර 7 වෙනි රවුම 4 නේද? අර නටන මිනිස්සයා සින්දුව හොයනවා කියලා කිව්වේ නේද? එතකොට මේ නටනටා ඉන්න මම අහංකාරයි. ඒකට ගැලපෙන සින්දුව වාගේ. එතකොට මෙතන සීලබ්බත පරාමාසයට ඇවිල්ලා තියෙනවා. අර දෙවෙනි පේලියේ තියෙන නන්දිය පහ පහ අත්තා සුළුමු කුමාගයන් සීලබ්බත පරාමාසයට තියෙනවා. ඉතින් නන්දිය වෙන්නේ දැයි සැකයි. ඒ කියන්නේ 6 4 වෙනකොට ඒ ව්‍යාධිය සිද්ධ වෙලා තියෙනවානේ අපිට. ඊළඟ පේලියට එනවා නන්දි රාගය. ඉතින් මෙතන මතක තියාගන්න ඕනේ රූපේට සුඛය කියන මතය පවර්ලා තියෙනවායි කියන එක සිහිය තබා ගන්න. ඒකට අර තුන්වෙනි පේලියේ තියෙන අහංකාරය ඒක කොපි වෙනවා සීලබ්බත පරාමාසෙට. මොකද මේ කියන්නේ අපි මෙහෙම එනකොට වමේ ඉඳන් එනකොට මුලින් අන්න සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වුණා නම් ඊළඟට එනකොට අර සක්කාය දිට්ඨිය තිබිච්ච එක අන්න සීලබ්බත පරාමාසයට එක්කව වෙනවා. ඒකයි මේ පෙන්නන්නේ. ඒතර සීලබ්බත පරාමාසයේ මේ අහංකාරාගේ සංඥාවක් ලෙස තැම්පත් වෙලා තියෙනවා. අහංකාර සංඥාව මගේයි කියලා ගන්න වටිනවා. ඉතින් දැන් මෙතන අපි මේ පෙන්නන්නේ අපි ජාති ඉඳන් ජරාවට යනකොට විඥානි ඉඳන් චේතනාවට නේ. මේ පහ තුන මෙතන දාලා තිනවා. ෆස්ට් අපි ජරාව ඉඳන් ව්‍යාධියට යනකොට චේතනාව ඉඳන් සංඥාවට යනවා. ඊට පස්සේ අපි දැන් සංඥාව ඉඳන් මෙතන ස්ටෙප්ස් දෙකක් තියෙනවා. ඒතකොට ව්‍යාධි ඉඳන් අපි මරණයට යනකොට අන්තිමට සංඥාව ඉඳන් රූපේ දක්වා අපි ඇවිල්ලා තියෙනවා. මොකද 7 4ක් මේක ASCII තියෙනවා නේ. එතකොට දැන් මේකේ අපිට පේනවා මේ විදිහට ඔක බැලුවාම ওই පහ තුන සංඥා ජරා පෙර නිත්‍ය සංඥාව රිවර්ස් වීම සමග තමයි අපිට මේ පසු දිශාවට යන කතාව ආරම්භ වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපි සංඥාව ඉඳන් රූප දක්වා එීමත් ඒ වගේම ඉතින් ව්‍යාධි ඉඳන් ඒ මරණය දක්වා එීමත් කියන එක පේනවා. වෙන සංඥාව ඉඳන් රූප දක්වා එීමත් ව්‍යාධි ඉඳන් මරණය දක්වා එීමත් කියන එක 8 වෙනි රවුමේදී ආරම්භ වෙලා තියෙනවා. එහෙමනම් ඔයගලන්ට පේනවා 5 6 7 8 වෙනකොට අපිට පේනවා මෙතන මේ මරණය කියන එක සිද්ධ වෙලා තියෙනවා. 1 2 3 4 කිව්වහම
එතන ජාතිය. 1 2 3 4 ජාතිය 5 6 7 8 වෙනකොට ඒ මරණය කියන එක සිද්ධ වුණා කියන එක. එතකොට දැන් මේකේ මේ හොඳ ලස්සන භාවනාවක් තියෙනවා. ඕගොල්ලෝ දැන් පටන් ගත්තොත් එහෙම මේ දෙවෙනි පේලියේ තුන්වෙනි කොලම් එකෙන්. එතකොට මෙතන මේ නිට්ටයයි කියන එක සැක වෙනවා කියන එකනේ කියන්නේ නේද? සැකයි කියලා. මොකද විඥානීය මිය ගියානේ. එතකොට එතනින් බැලුවොත් ඔයගලන්ට පේනවා අනිත්‍ය නම්. පල්ලෙහාට එනකොට පේනවා දුක නම්. ඉතින් විපරිණාමයටපත් වෙනවා නම්. පේනවද? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි ගන්න වටිනවද කියන එක එනවා නේද? මේකනේ කියන්නේ මගේයි ගන්න වටින්නේ නේද කියන එක. ඊට පස්සේ දැන් මෙතන ඉඳන් අපි එන වම් පැත්තට පල්ලෙහායින්. එතකොට පහළ පේලිය විමසනවා නම් දකුණු කැලෙන් පටන් ගත්තොත් මගේයි ගන්න නොවටින්නේ නන්දි වීම. ඒ කියන්නේ රූපයට සුඛයි කියලා පැවරීම වටින්නේද? මැරී ඉපදීම කියන එක වටින්නේද කියන අර්ථයට එනවා නේද? ඉතින් මේක හරියට බැලුවා නම් ඉතින් නිරෝධය හිතන් ඇති වෙනවා. ඒ කියන්නේ මගේයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේද නැද්ද කියන එක. ඊට පස්සේ අපි මේ පල්ලෙහෙන් පටන් අරගෙන අපි යනවා උඩට. එතකොට පල්ලෙහාට උඩින් පල්ලෙන් පටන් ගත්තොත් නන්දි වීම නොවටින්නේ. ඒ කියන්නේ මැරී ඉපදීම නොවටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? සත්‍ය වශයෙන්ම සුඛවන්නේ. එතකොට ඔය සරියුත් හාමුදුරුවන්ගෙන් වික්ෂුන් වහන්සේ නමක් ඇහුවා මේක මේ මොකද්ද සුඛයි කියන්නේ මොකද්ද දුකයි කියන්නේ කියලා. ඉතින් සරියුත් හාමුදුරුවෝ කිව්වා මේ ඉපදෙනවා නම් දුකයි ඉපදෙන්නේ නැත්නම් සුඛයි කියලා. ඒක තමයි මෙතන පේන්නේ නේද? මැරී ඉපදීම නොටින්නේ නම් දුකවන්නේද සුඛවන්නේද? සත්‍ය වශයෙන් ආපහු ඉපදෙන්නේ නැත්නම් ඒක සුඛයි කියන එක තියෙනවා. අන්න ඒක තමයි ඕගොල්ලන්ගේ භාවනාව. කොහොමද? මෙතනින් පටන් ගන්නවා අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේයි ගන්න වටින්නේද? මගේයි ගන්න නොවටින්නේ නම් නන්දි වීම වටින්නේද? අර රූපයට සුඛයි කියලා පවරන කතාවක් වටිනවද? නන්දි වීම නොවටින්නේ නම් මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේද සුඛ වන්නේද? උඩට යනවා. පළවෙනි කාරණාවටම තමයි උඩට යන්නේ. ඉතින් සත්‍ය වශයෙන් ඒ සුඛ වෙනවයි කියන එක. ඉතින් අපි මෙතන ලකුණු කරලා තියෙනවා නේද මේ සුළු මූ සුකුම නිට්ටය කියලා. එතකොට අන්න ඒක බලන්න අපි බලමු මේ 8 වෙනි ස්ලයිඩ් එකට ගිහිල්ලා ඒකේ පෙන්නනවා මේ සුකුම කියන එක සූක්ෂමයි කියන එක. මේ ස්ත්‍රී ඉන්ද්‍රිය පුරුෂ ඉන්ද්‍රිය ජීවිතේන්ද්‍රය ඔය ආකාශ ධාතු එහෙම ඒක පෙන්නනවා මේ සුකුම වූ රූපයි කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ඒක ඊළඟට පෙන්නනවා මේ සූක්ෂම වෙච්ච වේදනා කියන එක. ඒක පෙන්නනවා මේ අකුසල වේදනාව ඕලාරිකයි කුසල අභ්‍යාගත වේදනාව සූක්ෂමයි කියලා. අභ්‍යාගතයි කියන්නේ කුසල් හෝ අකුසල් නොවන දේවල්. දැන් ආනිඤ්ඤාපි සංස්කාරය ඒ වගේ මගපල චිත්තයත් අන්න ඒවයි. ඉතින් ඒ වගේ ධර්මයකින් හරි ජීවත් වෙනවයි කියලා හිතනවා නම් ඔය දුක්ඛ ටේබල් එකේ මේ පළවෙනි තේලිය කියන එක ඒ පළවෙනි තේලුව පළවෙනි තීරුව ඒ කොලම් එකේ සඳහන් වෙන නිත්‍ය කතාව කියන එක එහෙම ඒක ඇති වෙනවා. ඒ වගේ එකකින් හරි ජීවත් වෙනවා කියලා හිතුවොත්. එතකොට දැන් මෙතන ආපහු පෙන්නනවා මේ කුසල අකුසල වේදනාවන් ඕලාරකයි කියලා. අභ්‍යාගත වේදනාව සූක්ෂමයි. දැන් පේනවද මේක සාපේක්ෂයි කියලා නේද? අය මුලින් කියවනේ මෙතන කුසලයක අභ්‍යාගතයි කියලා නේද? කුසල අභ්‍යාගත දෙකම සූක්ෂමයි කියලා. දැන් කියනවා කුසල අකුසල දෙකම ඕලාරිකයි කියලා. ඒකට ඒක සාපේක්ෂව තමයි බලන්න ඕනේ. ඒතර දුක වේදනාව ඕලාරිකයි. ඒ සුඛ වූද අදුක්ම සුළුද වේදනාව සූක්ෂමයි කියලා කියනවා. ඊළඟට පටික සම්පස්යෙන් උපන් සංඥාව ඕලාරිකයි. සූක්ෂම සංඥා පෙන්නනකොට. දැන් ඉතින් ඇහැ රූපය ගැටුණා නම් ඕගලන්ට තරහ යන ගතියක් නෙතින නේද? එතකොට ඒක තමයි ඒක ඕලාරිකයි. අදිවචන සම්පස්යෙන් මනෝ සම්පස්යෙන් ඇති වෙන උපන් සංඥාව සූක්ෂමයි. අපි කියන්නේ මෙයා හරි සුඛයි කියලා නේද? අන්න අදිවචනයෙන් ආපු එක. එතකොට අර පුද්ගලයා දැක්කම මේක ජරා කියලා එනවා. ඒක පටික සම්පස්සේ. මනසෙන් තියෙන්නේ හොඳ රූපයක්. හොඳ එක්කෙනෙක් අන්න ඒ වගේ. එතකොට අර ලප කැලල් මොකක්වත් නැහැ. එතකොට අකුසල සංඥාව ඕලාරිකයි කුසල අභ්‍යාගත සංඥාව සූක්ෂමයි කියලා පෙන්වනවා.
ඊළඟට පෙන්නනවා අකුසල සංස්කාරය ඕලාරිකයි කුසල අභ්‍යාගත සංස්කාරය සූක්ෂමයි. ඊළඟට අකුසල විඥානිය ඕලාරිකයි කුසල අභ්‍යාගත විඥානිය සූක්ෂමයි කියලා අර ඒ සුකුමයි කියන එක ඒක පෙන්නනවා. එතකොට එහෙනම් දැන් අපි මේකේ කොහොමද අපි බලන්නේ භාවනාව අපි ඉගෙන ගත්තා මොකද්ද කියන එක මේක පෙන්වන්නේ මේ මහා නිදාන සූත්‍රයේ මේ කතාවත් එක්ක අපිට පේනවා මේ අත්තා කියන දිට්ඨිය තමයි අපි හොයන්නේ අන්තිමට නේද? එතකොට ඉතින් මේක හොයන විදිහ බලාගෙන ගියාම අපිට පේනවා මේ ඉස්සරහට යන රැල්ලක් තියෙනවා. එතකොට ඒ රැල්ල දැන් අපි දැන් ඉස්සෙල්ලා පෙන්වන්නේ ಜಾති ඉඳන් අපි ජරාවට යනකොට විඥානයේ ඉඳන් අපි චේතනාව කරා එනවායි කියලා නේද? එතකොට දැන් ඉතින් මේ රැල්ල සරල උදාහරණයෙන් පෙන්වනවා අපි පෙන්වුවා රැල්ලක් තියෙනකොට ඒක කඩාගෙන වැටුනහම තව වතුර පාරක් A2 පැත්තට වැටුනොත් ඒක රිවර්ස් වෙලා යනවා. C2 පැත්තට හැතුනොත් ඕගොල්ලෝ ඉන්නේ මේ මූදු වෙරළ පැත්තේ අන්න මූදු වෙරළ පැත්තට එනවා හොඳයි කියන එක. දැන් ඉතින් රැල්ලක් එනකොට අන්න සන්තෝෂයි මිනිස්සු බලාගෙන ඉන්නේ හොඳට රැල්ල එනවායි කියලා නේද? ඉතින් දැන් ඔක වෙලා තියෙන්නේ අර වැදිලා අර අනිත් රැලිත් එක්ක අනිත් පැත්තට යනවායි කියන එක තියෙනවා. දැන් අපි පේනවා මේ ආපහු යන රැල්ල මේ A2 කියන පොයින්ට් එකේදී A2 C2 එකතු වෙලා අන්න භාග දෙකක් එක්කව වෙලා ඔන්න අත්තා කියලා මෙතන හැදුනා. දැන් ඉතින් හරි සන්තෝෂයි. ඕගලන්ට අතින් අර ළමයාගේ කතාවෙන් එහෙම මතක තියාගන්න පුළුවන්. අර ඔරලෝසු නැති වෙච්ච ඔරලෝසු අන්න අර මාමා දීලා හරි ගියා. නැති වෙච්ච එක තමයි හොඳ කියන අර්ථය තියෙන්නේ නේ. ඒතකොට එතනදී සක්කාය දිට්ඨියේ කොටස් අපි මෙතන මේකේ පෙන්වා දීලා තියෙනවා මේ. ඊට පස්සේ උනේ මොකද්ද? මේ ඉතින් මේ රැල්ල මෙතනින් නතර වෙන්නේ නැහනේ. දැන් ඉතින් මෙතන දැන් මේ චේතනාව පැත්තට ආවා. දැන් ඉතින් චේතනාව ඉඳන් අපි මේ සංඥාව පැත්තට යනවා කියන එක එහෙම තියෙනවා. ඉතින් ඒක තමයි මේ ඊළඟ 4 වෙනි ස්ලයිඩ් එකේදී අපි පෙන්නුවා මේ 6-4 මේ නන්දිය පරාමාසගත වීම කියන එක. ඉතින් එතෙන්දි වෙන්නේ මොකද්ද මේ අරහෙන් එන්නා වූ රැල්ල තියෙනවනේ රිවර්ස් වෙලා ඉන්නේ ඒකේ නේද? එතකොට ඒ ආපසු වෙන රැල්ලේ මිය යන පැත්ත අපි C2 කියලා ගත්තා. ඒක කළු රේඛාවෙන් නිට්ටයයි කියන කතාව එයාගේ තියෙනවා. එතකොට මේ පැත්තේ මේ නන්දියාගේ වේදනාවත් ඉක්මවල ඇවිල්ලා තියෙනවා. අර දොළ දුක වගේ මතක තියාගන්නත් පුළුවන්. ඒක ඒ අගයන් දෙක එක්කහුව වෙලා මේ නාම රූප කියන පොයින්ට් එකේදී සක්කාය දිට්ඨිය කියන එක හැදුණා. ඉතින් අපි ඔතෙන්දි පෙන්නවා අර කාන්තාවක් මේ මහත්යයි නෝනා ඉන්නවා. ඉතින් මේ මහත්යා මලහම නෝනා ඉන්දියාපු මිරකලා හරි අර ළමයාට ඉගන්නුව බොහොම සන්තෝෂෙන් කියනවායි කිව්වේ නේ. එතකොට දිට්ඨිය බිඳුනට මහත්යා මලා දිට්ඨිය බිඳුනට අර නන්දියෙන් හරි මේක පැවතුනා කියලා Tamanට තියෙනවා ඒක හැඟීමක්. ඉන්දියාපු මිරකලා හරි ඉගන්නුවයි කියලා. එතකොට දැන් මේ නාම රූප මේ කියන තැන සක්කාය දිට්ඨිය හැදෙනවා සීලබ්බත පරාමාසය දකුණට යනවා. ඉතින් ඊළඟ ස්ලයිඩ් එකේදී අපි පෙන්නවා මේ 7 වෙනි රවුම 4 වෙනි පියවරේදී වෙන දෙයක්. දැන් ඉතින් මේක මේ සංඥාවත් එක්ක පෙළ ගැසෙනවා කියන එක. දැන් අපි මේ චේතනාව ඉදන් සංඥාවට යන අවස්ථාවේදී මේ අපි ඉස්සෙල්ලා එක ස්ටෙප් එකක් පෙන්නවා 6-4 නාම රූප ළඟ දැන් සංඥාවත් එක්ක පෙළ ගැසීම කියන එක සිද්ධ වෙනවා. ඉතින් ඕක මතක තියාගන්න පුළුවන් අර මේ නටන මිනිස්සයා ඒකට ගැලපෙන සින්දුව හොයනවා වගේ කියන අවස්ථාව. එතකොට මෙන්න මේ අවස්ථාවේදී මේ සීලබ්බත පරාමාසයට ගිහින් තියෙනවා අර කලින් සක්කාය දිට්ඨිය 6-4 දී සක්කාය දිට්ඨිය තිබිච්ච එක මේකට කොපි වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ පෙන්නවා දැන් ඉතින් අපි මේක මේ ස්පර්ශය හොයාගෙන යනවා. ඉතින් ඔය අත්තානු දිට්ඨිය නිසා රූපේ තමා වශයෙන් ගැනීම කියන එක සිද්ධ වෙනවා. ඒතර මේ සක්කාය දිට්ඨිය ස්පර්ශයත් එක්ක පෙළ ගැසලා තියෙනවා. ඉතින් දැන් මේකේ තියෙන මේ කාරණා ටික අපි එකකින් ටේබල් එකක් හැදුවා. දැන් ඕගොල්ලන්ගේ භාවනාව හැටියට ඉන්නේ මොකද්ද? අපි මේ දෙවෙනි රෝ එකේ තුන්වෙනි කොලම් එකෙන් පටන් ගන්නවා. එතකොට මේකේ අනිත්‍ය නම් මේකේ තියෙන මේ වචන ටිකත් එක්ක බලනවා නේද? අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. එතකොට මගේ කියලා ගන්න වටින්නේ නැත්නම් නන්දි වීම වටින්නේද නොවටින්නේ? එතකොට නන්දි වීම නොවටින්නේ දැන් අපි උඩට යනවා. දුක වන්නේද සුඛ වන්නේද? මැරී ඉපදීම නොවටින්නේ නම් දුක වන්නේද සුඛ වන්නේද? සත්‍ය වශයෙන්ම සුඛ වෙනවා කියන එක තියෙනවා.
ඉතින් ඒක තමයි ඔයගොල්ලන්ගේ භාවනාව. හොඳයි අපි එහෙමනම් මිනිත් 10ක් විතර අරගෙන මේක මනසට දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.